රෙකෝඩින් එක දාපුවාම කේස් එක කියන්නේ දැන් ඔය සමහර රෙකෝඩින්ග්ස් තියෙනවා OBS එකෙන් රෙකෝඩ් කරන ඒවා. දැන් ඔය Zoom එකේ එකපාරට quality drop වෙනවනේ. මේ කතා කරන එක ඒකට එකපාරට අඩු වෙනවනේ සිග්නල්. ඒක ඉතින් කොහොමවත් කොයි network එක පාවිච්චි කරත් fiber පාවිච්චි කරත් තියෙනවා. ඒ නිසා මම මේ OBS එකෙන් රෙකෝඩ් කරන්න ගත්තා ඒ නිසා. හැබැයි ඊට OBS එකේ වැඩේ තියෙන්නේ OBS එකේ වැඩේ තියෙන OBS එකේ quality වැඩි. සාමාන්‍ය OBS වීඩියෝ 1GB විතර වෙනවා. ඒකට ඉතින් කේස්. Telegram මල්ලි දැන් අපේ YouTube channel එකක් තියෙනවනේ ඒකට දාන්න කියලා බැලුවේ කට්ටියකින් වීඩියෝස් ටික අපි. ඒකට Telegram YouTube එකේ බලා ගන්නත් පුළුවන් කියලා. කොහොමවත් ඉතින් 1GB 1.5GB විතර තියෙනවා. මගේ පැකේජ් එකක් තියෙන්නේ 35GB. ඒකට ඉතින් අමාරු වැඩේ කරන්න. 35GB night විතර. ඕකිනුත් ඉතින් ඔය අපි YouTube යනවා Facebook නෑ යන්නේ නැහැ. මොනවා යනවනේ ඉතින්. ඒ නිසා නාස්ති වෙනවා. කැම්පස් එකේ වැඩ තියෙනවා ලෙක්චර්ස් බලනවා ඒ වගේ මේවා තියෙනවා. හරි. අපි පටන් ගමු. කට්ටිය 6යි ඉතින් ජොයින් වෙන්නේ. වෙලාවට ජොයින් වෙන්න දැනගන්න ඕනේ ඉතින්. ස්කෝල් ළඟදී පටන් ගනිවා කියද ළමයි? කොහොමද විස්තරය? දන්නේ නැද්ද? ආරංචියක් නැද්ද? දන්නේ නැද්ද? හරි. අපි අවසානෙට කතා කරේ කොතනද? පොඩ්ඩක් කියන්න කවුරු හරි මට. මට පොඩ්ඩක් කියන්න මට හිතා ගන්න මතක නෑ මට. මම නෝට් එකක් දාගෙනත් නැහැ. ඒ නිසා මට පොඩ්ඩක් කවුරු හරි කියන්න. අවසානෙට අපි කතා කරේ කොතනද කියලා. කියන්නකෝ. ආව ඇහෙන්නේ නැද්ද ඔයාලට? කොතනද? කියන්න. ප්‍රෙඩික්ට්මන්ට් වෙලා යනවා. සර් අපි HClුයි සිංකුයි දාන එක්ස්පෙරිමන්ට් එක තියෙන්නේ. ඊට පස්සේ H2O නිකම්ම ඇට්මොස්ෆරික් එයාර් වලින් ගන්න එක H2O අයිඩෙන්ටිෆයි කරන විදිය කතා කරා. H2 හරි. ඉතින් අපි දැන් ඔන්න එනම් ඔය preparation of gases නේ. එක gases වර්ග හදා ගන්න හැටි. නේ? ඒ කියන්නේ කතා කරේ. ඒකෝට දැන් අපි H2 කතා කර හදන විදිහ කතා කරගත්තා. කොහොමද? ඇසිඩ් එකකට ඔය රියැක්ටිව් මෙටල් එකක් දානවා සිංක්. මැග්නීසියම් වගේ. දාලා තමයි අපි හදාගන්නේ. හරි. එතකොට එහෙනම් දැන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ ඔක්සිජන් ගෑස් එක ප්‍රෙපරේෂන් එක ගැන. ඔක්සිජන් ගෑස් එක ප්‍රෙපරේෂන් එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි ලියාගමු මාතෘකාව ඔක්සිජන් කියලා. ඔක්සිජන් කියලා ලියාගමු. අරහන් ඇතුලේ O2. O2 කියන්නේ මෙයා සාමාන්‍ය ඇට්මොස්ෆියර් එකේ තියෙන්නේ O2 විදිහට නිකන් ඔක්සිජන් ඇටම්ස් විදිහට තියෙන්නේ නැහැ. එහෙම තියෙන්නේ නැති වෙන හේතුව මොකද්ද? මෙයා අර 8 සම්පූර්ණ කරගන්න තමයි එහෙම වෙන්නේ. ඕකේ. ඊට පළවෙනි පොයින්ට් එකක් තියෙනවා ලියන්න. සාමාන්‍යයෙන් 120ක් විතර ඇට්මොස්ෆියර් එකෙන් 120ක් විතර වගේ තමයි ඔක්සිජන් තියෙන්නේ. ඒකත් මතක තියාගන්න. හරි. Okay. ලියමු මෙහෙම. Normal air consists oxygen gas. ඊට පස්සේ පොඩි සබ් ටොපික් එකක් තියෙනවා මේ ඔක්සිජන් යටතේ. මේ ඔක්සිජන් වල ෆිසිකල් and කෙමිකල් ප්‍රොපර්ටිස් ටික කතා කරන්න තියෙනවා. හරි. Physical and chemical properties of oxygen. What is subtopic here?
අකුරු පොඩි වැඩි වගේද ළමයි? ඔයාලට පේනව මදිද? හොරයිද? කියන්නකෝ. ඈ? පේනවා. හරි අවුලක් නෑ නේද? මොන හරි අවුලක් තියෙනවා නම් කියන්න. හිතේ හිර කරන් ඉන්න එපා. හරි. දැන් මෙයාගේ physical and chemical properties තමයි කතා කරන්න යන්නේ. මෙයාගේ density එක සාමාන්‍ය gas වල density එකට වඩා වැඩි. ඇයි ඒ එහෙම කියන්නේ? මෙයාගේ relative atomic mass එක අපි කීයද දන්නවද? ඔක්සිජන් වල 16යි. 16 කියන්නේ 32ක්. grams per mole. මේ නිසා මෙයාගේ relative atomic mass ගැන සාමාන්‍ය මෙයාගේ density එක වැඩි. එයා atmosphere එකේ පල්ලෙහා මට්ටමේ තමයි තියෙන්නේ. වාතය ගත්තොත් එහෙම වාතයේ උඩට යන්න යන්න ඔක්සිජන් අඩු ඒකයි. ඇයි ඒ ඔක්සිජන් වල ඩෙන්සිටි එක වැඩි. ඉතින් සාමාන්‍ය ගානක අපි මේ ඉන්න ගාන ගහ කොළන් උඩට කඳු මුදුන් වල ටිකක් තියෙනවා. හැබැයි සමහර කඳු මුදුන් වලට යද්දි ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එවරස්ට් වගේ යද්දි මිනිස්සු මැරෙන්නේ ඒකනේ. ඔක්සිජන් නැහැ. ඔක්සිජන් ඔක්කොම පල්ලෙහා තියෙනවා. හරි. හරි. ඒකට ඒ අර්ථයේ පළවෙනි පොයින්ට් එක ලියා ගමු මෙහෙම. පළවෙනි එක density is higher than normal air. Density is higher than normal air. එයාගේ relative molecular mass එක කීයද? Relative molecular mass එක මේ තියෙන molar mass එක. Relative molecular mass is 32. හරි. ඊට පස්සේ ඔක්සිජන් කියන එක්කෙනා හරි කැමති pitch and burn වෙන. ඒ හින්දා මෙයාට කියනවා supporter of combustion කියලා. මෙයා දහනයට උල්පන්දම් අල්ලන එකේ. නේ? ලියමු මෙහෙම. O2 is a supporter of combustion. Supporter of combustion. හරි. මෙයා චූට්ටක් වතුර දී වෙනවා. ඔක්සිජන් වතුර දී වෙන්න ඕනද? ඇයි ඔක්සිජන් වතුර දී වෙන්න ඕන? කියන්න බලන්න කවුරු හරි. පොඩ්ඩක් කල්පනා කරන්න පුළුවන් වෙන්න. කියන්න බලන්න. බ්‍රීත් කරන්න. ඔව් ඉතින් මාළු නැත්තම් නේ. හුස්ම ගන්න බෑ නේද? ඒ හින්දා වතුර දී වෙන්න ඕනනේ. හරි. Yes, very good. O2 is මම ලියන එක පේනව නේද? අවසාන පොඩි උඩ හරි. Slightly soluble in water. Slightly soluble in water. Okay. හරි ඒ ටික හරි. තව එක පොයින්ට් එකක් තියෙනවා ලියා ගන්න. ඒක ලියන්න ඉඩ මදි මට යට නතන. මම මේක මෙතනින් ලියන්නම් ඈ. මෙහෙන් ලියන්න. ඒ කියන්නේ අතන පොයින්ට් පහක් තියෙනවා ලියා ගන්න. හතරයි ලියන්නම් ඕනේ මට ඉඩ මදි යට ලියුවොත් පේන්නේ නැහැ. එහෙනම් මෙතනින් ලියන්න. තව දෙයක් තමයි මේ මකන්නකො ඉතින්. ඈ? උඩ එක මකන්නකො. මේක ලියාගෙන තියෙන්නේ ඔක්කොම. ඔව් සර්. එහෙනම් ලියන්න තවන්නේ. මම අර පිළිවෙලයිනේ එතන ලියපු නිසා මං කිව්වේ හරි. මං ලියාගෙන තියෙන ගැටලුවක් නැහැ මකන්නම්. colorless and odorless gas. මෙයාට ඔක්සිජන් කියන ගෑස් එකට කිසිම කලර් එකක්වත් ගඳක් සුවඳක් මොකුත් නැහැ. වතුර වගේ. A colorless and odorless gas.
colorless and odorless gas. ඕම points පහ ලියා ගන්න ඕනේ. හරි. ලියාගෙන ඉවරයි නේද? ඔව් සර්. Okay. අනිත් අයෝ ලියාගත්තද? ඔව් සර්. හරි. නියමයි. සුපිරි. මේ පාඩම මාර වැදගත්. මම ඒක කියනවා ක්ලාස් මිස් කරන්න එපා කියලා. මන්ද ළමයිට තේරෙන්නේ නැහැ නේ වටිනාකම. මම මුත් කියන්න යන්නෙත් කියන්නේ කිව්වට ඉතින් තේරුමුකුත් නැහැ. ළමයි මෙහෙමයි මේක ක්ලාස් මිස් කරගන්න එපා. සත්ත පහක තේරුමක් නැහැ. ඊට පස්සේ ලබනවා දැන් මෙතන ඉන්නවනේ 11 කවුරු ඉන්නවද? නැහැ නේද? කවුරු 11 අපේ කවුරු ඉන්නවද? නැහැ නේද? එයාලගෙන් අහන්නකෝ ක්ලාස් මිස් කරගත්ත එකේ දුක. හරි ඊට පස්සේ වෙනම ක්ලාස් දාගෙන 11 කව කරගන්න ඕනේ. මහා වාතයක් වෙනවා. මේක එකපාර දාගන්න තියෙන කේස් මේ පාඩම ක්ලාස් එකේ එනවා නම් හරියට පිළිවෙලට එන්න ඕනේ. හරි මේක මාර වැදගත් පාඩමක්. මම මේකෙන් MCQ වහදන බර ගන්නක් පාඩම මම දීපු PDF එක බලන්න. පිටු 20ක් තියෙනවා MCQ. ප්‍රශ්නයක පේපර් එක අනිවාර්යෙන් MCQ 5ක් විතර එනවා. ලකුණු 5ක්. තව ස්ට්‍රක්චර්ඩ් එනවා. එසේ එනවා. මේ පට්ට වැදගත් පාඩමක් මේක. මම ඒකයි කියන්නේ ක්ලාස් මිස් කරගන්න එපා කියලා ඉතින්. ඌවට ඉතින් අහන්නේ නැහැ කට්ටිය. අද නෑ 3 දෙනෙක් නේ. මම ඔයාලට ඇත්තටම තේරෙන්නේ නෑ මම මේ ඉගෙන ගන්න එකේ වටිනාකම තේරෙන්නේ නැහැ කාටවත්. ක්ලාස් P එක ගෙවලා ක්ලාස් එකට එනවා නම් හරියට එන්න ඕනේ මම නම් කියන්නේ. හරි තරහයි මට මේ ක්ලාස් කට් කරන එකට මම කැමති නෑ එහෙම කරනවාට ඇත්තටම. උතන ඉන්න අය ඉතින් ඉන්නවනේ දැන් ඉතින් උන්ට වැඩක් නෑනේ හරි. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ මේ O2 ප්‍රොඩියුස් කරන රියැක්ෂන්ස් කීපයක්. O2 හදන රියැක්ෂන්ස් ගොඩක් තියෙනවා. අපි දන්න අපි දැනටම දෙක තුනක් ඔය කතා වෙලක් තියෙන ඔය පාඩමට එද්දි. හරි ලියා ගන්න මාතෘකාවක් reactions where O2 is produced. Reactions where O2 is produced. පළවෙනි එක අපි දන්නවා මොකද්ද? Heating potassium permanganate. Potassium permanganate heat කරපුවාම මේ reaction එක oxygen එනවා. Heating potassium කිය දෙක S එකයි නේ. දෙක. permanganate හරි මොකද්ද? potassium permanganate කියන්නේ K2ද KMnO4ද? මේක solid එකක් දම් පාට solid KMnO4. මේක රත් කරපුවාම අපිට හම්බ වෙනවා K2MnO4 plus MnO2 නේ plus oxygen. හරි. මේක solid එකක් මේ මෙයා gas එකක්. මේෙන් අපිට ඕන එක්කෙනා. දැන් අපි බැලන්ස් කරමු මේක. මෙතන K2යි K1යි Mn දෙකක් තියෙනවා. මම මෙතන දෙකක් දා ගන්නවා. ඒතකොට ඔන්න shape. දෙකක් K තියෙනවා හරි. Mn දෙකක් තියෙනවා හරි. ඔක්සිජන් 8ක් තියෙනවා. මෙතන 4යි මෙතන 2යි මෙතන 2යි 8ත් හරි. ගානට වැඩේ දාන්න දුම් වෙනවනේ. හරි. ඊට පස්සේ තව මෙයා වගේම එක්කෙනෙක් හීට් කරන්න පුළුවන් අපිට. මම ඉක්වේෂන් එක නිල් පාටින් ලියන්නම් දෙවෙනි එකේ ඉඳලා. heating potassium nitrate. potassium nitrate heat කරපුවාම potassium nitrate කියන්නේ potassium nitrate අයන් එක මේක ළමයි. හරි. අපිට ඕන මේ අයන් එක හැදෙන හැටිත් ගත්ත හැකි ළමයි. කොහොමද? ඒ ගන්න.
කොට පොටෑසියම් වල අපි දන්නවා වේලන්සි එක එකයි. නයිට්‍රේට් වල වේලන්සි එක එකයි. දැන් ඔයාලා හිතන්න එපා උඩ බිම් බලන්න එපා මේකේ කොහොමද වේලන්සි එක එක උනේ කියලා. බොහෝ දුරට ළමයි ගෲප් නම්බර් එක තමයි වේලන්සි එක වෙන්නේ. මෙයාගේ එකයි මෙයාගේ මේ -1 නිසා මෙයාගේ එකයි. මාරු කරගත්තාම වේලන්සිස් KNO3 ම තමයි හැදෙන්නේ. එහෙමයි පොටෑසියම් නයිට්‍රේට් හැදෙන්නේ. මෙතන රත් කරන සිම්බල් එක දාන්න ඕනේ. ත්‍රිකෝණයක් උඩින් දාන්නේ. හීටින් කියලා දෙනවා හීට් කරනවා කියද්දි අනිවාර්යෙන් මේක දාන්න ඕනේ මේ සිම්බල්. හැදෙනවා පොටෑසියම් නයිට්‍රයිට් කියලා જાතියක්. ඒක සොලිඩ් එකක්. සහ ඔක්සිජන් හැදෙනවා. මෙතන මේක බැලන්ස් වෙන්න මම බලන්නකෝ දැන් මෙතන ඔක්සිජන් 3යි මෙතන 4යිනේ. නේද? මම මෙතන දෙකකින් වැඩි කරන්න. ඔක්සිජන් 6යි, පොටෑසියම් 2යි, නයිට්‍රජන් 2යි. එහෙම දාන්න. තොර සෙට්. හරි. ඔන්න මේමයි. ඔය දෙවෙනි ක්‍රමය. තේරුණා නේද ඔයාලට මේකේ මහා ලොකු දේවල් නේ. මේක රත් කරපුවාම ගොඩක් හම්බ වෙනවා. ඔමලි තේරුණා නේද? තේරුණා සර්. තේරුන්නේ නැද්ද තේරුණාද? අනේ මොකක්ද ඇහුන්නේ මල්ලි? තේරුණා සර්. හරි. එහෙම කියන්නේ බෑ. හරි. තුන්වෙනි එක. අපිට තව මේ වගේම රත් කරන්න පුළුවන් එකක් ඉන්නවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මතකද? තුන්වෙනි එක විදිහට මම ලියන්නම්. heating hydrogen peroxide. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ මොනවද? ගැටලියොත් පෙනේද? පෙනේනේ. H2O2 රත් කරපුවාම හම්බෙනවා H2O O2. මම දෙකක් දාන්නම් එතකොට බැලන්ස් වෙයි. ඒක ලික්විඩ් එකක්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ. H2O කියන්නේ ලික්විඩ් එකක්. L මේක ගෑස් එකක්. ඒ ටික පෙන්නත් අවුලක් නෑ යන්තම් ගැට ගහ ගන්න පුළුවන් නේද? guys හරි ඊට පස්සේ තුන්වෙනි එක හතරවෙනි එක heating potassium chlorate. chlorate නේද? ඔව්. potassium chlorate කියන්නේ ළමයි KClO3. මේක රත් කරපුවාමත් අපිට හම්බ වෙනවලු KClO2 plus O2. sorry KCl sorry terpotong awal. potassium chloride ඊට පස්සේ තුනක් O2. හරි මේ ටික ලියා ගන්න ඕනේ.
හරි ලියාගත්තොත් මේ ටික චූටිම චූටි කොටසක් තියෙන අපිට කතා කරන්න. Okay. හරි නේද? හරි. හරි. ඊට පස්සේ මේ ටික ලියාගත්තට පස්සේ දැන් ඔන්න අපි ඇක්ටිවිටි එකක් කතා කරන්නයි යන්නේ. ලියා ගන්න. Following diagram shows the preparation of following diagram shows the preparation of oxygen gas in the laboratory. Preparation of oxygen gas in the laboratory. Following diagram shows preparation of oxygen gas in the laboratory. බලකව දැන් පින්තූරේනේ මම පින්තූරේ අඳින්න කියලා බැලුවේ. පින්තූරේ අඳින්න ගියොත් තමයි හම්බ වෙලාවක් යනවා. ඒ නිසා මම පින්තූරේ ඔයාලට පින්තූර ටිකේ මේ ටික අරගෙන මම ඔයාලට පස්සේ දෙන්න කියලා මම හදාගත්තා වර්ඩ් එකකට. බලන්න කොහොමද ඔය? යටම ඩයග්‍රෑම් එක බලන්නකෝ. sorry දෙවෙනි එක. පොටෑසියම් පර්මැංගනේට් රත් කරනවා. රත් කරපුවාම එන ගෑස් එක අර බොයිලින් ටියුබ් එකේ ගිහිල්ලා ඩිලිවරි ටියුබ් එකේ දිගේ ගිහිල්ලා අර වතුර මේකට එකතු වෙනවා. හරි. ළමයි ඔතන මේ ඔය පාවිච්චි කරන ගැජට් එකට කියන නම මම එදා කිව්වේ නෑ මං හිතන්නේ. ඔකට කියනවා beehive shell කියලා. හරි? beehive shell කියලා. ඕකෙන් තමයි මෙහෙම ඔය safely වතුර අස්සෙන් ඔක්සිජන් ඔය බටය ඇතුළට දාන්නේ ඕන් ඔය beehive shell එක පාවිච්චි කරලා. හරි. දැන් ඇත්තටම ඔක්සිජන් කියන ගෑස් එක density එක වැඩි. හරි. එනකට වතුර තරම් density නෑ dense නෑනේ. ඒ හින්දා gas bubbles වලින් පොඩ්ඩක් දිය වෙනවා චූට්ටක් වතුර හරහා ගිහිල්ලා උඩ අර vacant space එකට යනවා. ගිහිල්ලා තැම්පත් වෙනවා. හරි. ඕම තමයි ඔක්සිජන් ගෑස් එක නිපදවන්නේ. හරි. ඕක අඳින්න ඉඳ තියාගන්න රූල් 7-8ක් විතර. රූල් 7-8ක් ඇති වේද බලමු. 4යි 8ක් විතර ඉඳ තියාගන්නකො. 8ක් 9ක් වුණත් කමන්නේ. ඉඳ තියාගෙන මම දැන් ක්ලාස් අද පාඩම ඉවරනට පස්සේ ඔයාලට දෙන්නම් මේ PDF එක. ඕක print කරගෙන අලව ගන්න. හරි. Okay. ඕම හොදා නිපදවන්නේ. හරිද? මේක ඇඳ ගන්න ඉඩ තියන්න ඕනේද? මල්ලි අලව ගන්න ඉඩ තියාගන්න. රූල් 8ක් 9ක් විතර. හරිනේ? හරියි. හරි. ඊට පස්සේ දැන් අපිට ඔය ඔක්සිජන් වල අඳුර ගන්න ක්‍රමයක් කිව්ව නේද හයිඩ්‍රජන් වලට. මොකද්ද කිව්වේ? හයිඩ්‍රජන් තියෙන ටෙස්ට් ටියුබ් එකකට අපි පත්තු කරපු ඊගල් එකක් කියලා කිව්වනේ. ඊගල් ග්ලෝවින් ස්ප්ලින්ටර් කියලා කිව්වනේ. නිකන් අපි මොනවා හරි පත්තු කරපු මොනවද දාන්නේ? ඉරට්ටක් වගේ. ඒ ගිනි පුපුරක් දැම්මොත් එහෙම මොකක් කොහොමද අඳුර ගන්නවා කිව්වේ හයිඩ්‍රජන්? මතකද? release a pop sound. right. Very good. Release a pop sound. Pop sound එකක් එක burn වෙනවා. ඔය වගේම ඔක්සිජන් ගෑස් තියෙන ටෙස්ට් ටියුබ් එකකට අපි glowing splint එකක් දැම්මොත් මොකද වෙන්නේ? මෙයා supporter of combustion නේ. මෙයා combustion එකට අනුබල දෙන කෙනෙක්. මොකද වෙන්නේ? අර flame එක නැවත relights වෙනවා, ගිනි ගන්නවා. ගිනි අඟුරක් දාපුවාම ඒක මොකද වෙන්නේ? ගිනි අඟුරක් නෙමෙයි. ගිනි සිතන්නකෝ අර දැකලා තියෙනවනේ හඳුන් කූරක් වගේ ඉරට්ටක් දාපුවාම අරක තව හොඳට ගිනි ගන්නවා. ඒකයි වෙන්නේ. හරි. ඊට පස්සේ කොහොමද කියන්නේ? How to identify oxygen gas?
how to identify oxygen gas? ලියන්නේ කොහොමද? When a burning splinter is introduced to a test tube with oxygen, well, then a burning splinter relights. මුදින් පත්තු වෙනවා නැවත පත්තු වෙනවා. Right. සරියා? හරි. ඔකයි වෙන්නේ. ලොකු ඇක්ටිවිටි එකක් තියෙනවා මම ඔක කෙටි කරලා ඔහොම ලිව්වා. හරි. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මේ ඔක්සිජන් වල ප්‍රයෝජන. ඇත්තටම ළමයි ඔක්සිජන් වල ප්‍රයෝජන තියෙනවද? නැද්ද? හුස්ම ගන්න. ඔව් නේද? හුස්ම ගන්න එපා නේ. ඔක්සිජන් නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් කියලා දන්නවද? දන්නේ නැද්ද? නෑ. ඇයි අර පහුගිය කාලේ කතාවක් ගියේ ඔක්සිජන් කන්නද කී? එහෙම මිනිස්සුත් ඉන්නේ නෑ ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන. හරි. මොඩ මිනිස්සු ඔක්සිජන් ඕනේ. ඒකයි පැල කරන්න පැල හදන්න කියලා කියන්නේ. ළමයි දන්නවද මේ වැඩියෙන්ම ඔක්සිජන් නිපදවන ශාකය මොකක්ද කියලා? මේ සාමාන්‍ය දෙනකොට මේ ක්ලාස් එකේ දෙයක් නෙමෙයි නිකන් කවුරු දන්න කෙනෙක් ඉන්නවද? මොහොත ශාක. කඩලාන තමයි ළමයි වැඩියෙන්ම ඔක්සිජන් නිපදවන ශාකය. කඩලානම නෙමෙයි කඩලාන කියන්නේ හොඳ ඔක්සිජන් නිපදවන ශාකයක්. අපි කඩලාන හිටවන ප්‍රොජෙක්ට් දෙකක් විතර කරා. යශාර එහෙම දන්නවනේ. මතකද? අක්කා එහෙම ගියා? ඔව්යි මතකයි. හරි. ඒකට මේ කඩලාන ඒ කඩලාන හිටවන එක පුදුම පිං අතේ වැඩක්. ඇත්තටම මේ ලෝකෙටම හුස්ම ගන්න ඔක්සිජන් දෙනවා. අපි කඩලාන හිටවනවා කියන්නේ. හරි එහෙනම් ඒක හොඳ වැඩ. ඒ වගේ මත කරන්න ඕනේ. අපි දෙපාරක් කරා. එකක් කරා මාදුගඟේ. මාරු නියමයි. බෝට් වල ගිහිල්ලා ඒ දූපත් වල මාදුගඟේ ගිහිල්ලා තියෙනවා නම් දන්නවද? ගිහිල්ලා කඩලාන අපි හිටෙවුවා. උඩ දූපත් වල අගා කරා. කොද්දුව කියලා දෙනවා මඩුලා මේ ඔය මාදුගඟේ. ඒකට ගිහිල්ලා හිටෙවුවා පන්සලක් ගාව. ඔහොම අපි කඩලාන පැල 500ක් හිටෙවුවා. ඊට කල්පිටිය ගිහිල්ලා අපි කඩලාන හිටෙවුවා. ඔය වගේ අපි පැල හිටවන වැඩ ගොඩක් කරා. මේ වගේ වැඩ කරන්න ඕනේ. ඔයාලත් හරි? හරි. ලියා ගන්න uses of oxygen. Uses of oxygen. හරි. පළවෙනි එක මොකක්ද? දන්නවනේ. මම ලියනවා uses of oxygen කියලා. ඔක්සිජන් වල ප්‍රයෝජන කියලා. පළවෙනි එක ලියනවා මම essential for respiration of organisms. Essential for respiration of organisms. හරි. දැන් කියවනේ මෙයා මොනවා හරි පිච්චෙනවා නම් මෙයා ඉන්නවා කියලා. අනිවාර්යෙන් මොනවා හරි බර්න් වෙන්න අනිවාර්යෙන්ම නෙමෙයි ගොඩක් වෙලාවට බර්න් වෙන්න සාමාන්‍යයෙන් අපි දර කෑල්ලක් පත්තු කරගන්න මොනවා හරි පත්තු කරගන්න ඕනනම් අනිවාර්යෙන් ඔක්සිජන් ඕනෙමයි තමයි. පත්තු කරන ගොඩක් දේවල් වලට ඕනේ.
මොකක්ද එතනට ලියන්නේ මොකක්ද යන්න තියෙන්නේ ඔව් essential for burning purposes right තව මෙයාලා පාවිච්චි කරන මොනවටද ඔයාලා දැකලා තියෙනවද මේ මුහුදේ කිවිදෙන කට්ටිය පිටිපස්සේ නිකන් ටැංකියක් බැඳගෙන යන්නේ කියලා මොනවද ඒ ටැංකියේ පරයි යන්නේ Oxygen. මාළුද කෑමද ඈ Oxygen. ඔක්සිජන් නේ උට ගිහලා හුස්ම ගන්න කරමල් නැහැ නේ හරි එහෙම තිබ්බනම් මරුනේ ළමයි කරමලුත් තිබ්බනම් අපිට ඒකට කරමල් නැති නිසා මේ ඩයිවර්ට හුස්ම ගන්න තමයි ඒ ඔක්සිජන් ටැංක් එක අර පිටේ බැඳගෙන යන්නේ හරි ඒකට දැන් ස්පේස් එකට ගියහම නේ ස්පේස් එකේ ඔක්සිජන් මාළුන්ටත් මේ කරමල් තිබ්බර්ස උඩට එන්න ඕනේ නේද හුස්ම ගන්න? නෑ මල්ලි උඩ නෑ සමහර මාළු ඉන්නවා දැන් තල්මසා ඉන්නේ තල්මසා මේ උඩ හුස්ම ගන්න උඩට එන්න ඕනේ උඩට වෙලා අර දැකලා තියෙනවනේ අර මේ පිමින් එක මේ හුස්ම ගන්න ඕනේ උඩ එළියට එන්න ඕනේ තව ළමයි මේ මං අහගෙන අපි කියන මං ඉගෙනගෙන තියෙනවා කිඹුලටත් කරමල් නෑලු උගෙත් ලංක්ස් පෙනහලුලු තියෙන උඩ සාමාන්‍ය එක ගැඹුරු හුස්මකින් පැය 24ක් වතුර යට ඉන්න පුළුවන් හරි ඒ නිසා ඌ එහෙම උඩට කියන කරමල් නෑලු මම ඉගෙන ගත්තා ඉගෙන නිකන් කොහේ හරි අහුවෙච්ච එකක් මාළුන්ගේ නම් ගොඩක් සමහරක් යුන්ට ඔය තල්මසා වගේ උන්ට මේ හුස්ම ගන්න ලංග්ස් තියෙනවා. නෝ උඩට එනවා. තල්මස්. තව දෙයක් තියෙනවා මෝරු එහෙම මෝරුන්ට නෑ මෝරුන්ට ගීල්ස් තියෙනවා කරමල් තියෙනවා දෙපැත්තේ. මෝරුන්ගේ එකක් තියෙනවා මෝරුන්ට මේ එක තැනක ඉන්න බෑ. උන් පීනන එක නැවතුවොත් එහෙම මෝරා ඌ ගිලෙනවා. එහෙනම් ඌ හැම වෙලේම පීනලුයි. හරි. හරි ඒ තමයි කතන්දරය එක ඊට පස්සේ used in underwater diving and space diving නෙමෙයි space මොකක්ද space travel හදට යන්න හේත් නැහැ ඔක්සිජන් හදේ ගිහලා කොහොමද ළමයි ඔක්සිජන් ටික ඉවරනොත් එම් අරුනේ පෘථිවියට පයින් නැති බෑ වයින් බෑ කොහොමද ග්‍රැවිටි එකක් නැහැ ආයි රොකට් එකක් නැගන හරිද? අතරම ස්පේස් එකෙන් එහාට ගියාට පස්සේ ඉතින් බැරි වෙලාවත් කේබල් එක කැඩුනොත් හරි මොනවා හරි වුණොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි කාට කියන්නද නේ හැබැයි තප්පර ගණන් ඇතුළේ මැරෙනවා ඉතින් ලොකු වේදනාවක් නැහැ හරි තව දෙයක් තමයි මේ ඔක්සිජන් වල බර්නින් ක්වොලිටි එක නිසා මේ ඔක්සිජන් පාවිච්චි කරලා හදනවා ෆ්ලේම් එකක් දැල්ලා වෙල්ඩින් වලදී ඒ ෆ්ලේම් එකට නමක් කියනවා ළමයි ඔක්සි ඇසිටලින් ෆ්ලේම් කියලා මේ ඔක්සි ඇසිටලින් ෆ්ලේම් එක වෙල්ඩින් වලදී පාවිච්චි කරා මේකේ ලොකු හීට් එකක් නිපදවන නිසා ඒකයි මේ පාවිච්චි කරන්නේ used to generate oxyacetylene flame for welding purposes ඔය වගේ ඒවා තමයි. තව එකක්ද ඔහෙද තිබ්බ මම දැක්කා. හරි. තව එකක් තියෙනවා. දැන් ඔක්සිජන් පාවිච්චි කරනවලු ඔය H2SO4 HNO3 වගේ ඇසිඩ්ස් තියෙන ඇසිඩ්ස් හදන්න රෝ මැටීරියල් එකක් විදියට ඔක්සිජන් පාවිච්චි කරනවලු
අපි ඒකත් මෙතන දාගමු. Used as a raw material. Produce H2SO4 and HNO3 acids. මේ nitric මේ sulfuric acids. හරි. ලියා ගත්තද ඔක්කොම? තමයි මේ මට පොඩ්ඩක් ඔය නෝට් තියෙන කට්ටියට මම ඔය කියන්නේ ඔයාලගේ ලොකු උදව්වක් ඕනේ. ඔයාලට පුළුවන් නම් මේ මම දැන් මේ ටිකේ මේ ඔය ඔයාලට අතින් දුන්න නෝට්ස් ටික ලබන අවුරුද්ද 10 වසරේ උන්ට ටිකක් printed note එකක් විදිහට දෙන්න දන්නේ. මොකද ලබන අවුරුද්දේ රිවර්ස් කෙරුවාවක් කරන්න වෙන්නේ නෑ මට. මොකද මේ මම ගොඩක් කැම්පස් එකේනේ. කැම්පස් එකේ ඉද්දි හෙලෙවෙන්නවත් බැරි වෙයි ඊට සති දවස්වල. ඒ නිසා මම මේ ටියුට් වලින්ම ගේම ගහන්න ඕන නිසා මම ළමයි බැලුවේ මේ ඔයාලගේ මම ඔයාලට නෝට් එක දීලා තියෙනවනේ. ඒ නෝට් ටික මගේ කාට හරි කියලා දීලා ටයිප් කරවලා මම ටියුට් එක හදලා දෙන්න. පොඩි නෝට් එකක් පාව. ඒ නිසා මට ඔයාලගේ සපෝට් එකක් ඕනේ. මම ඔයාලගේ නෝට් එකක් ඉල්ලුවොත් එහෙනම් පොඩ්ඩක් එවන්න. හරි? ඒක ෆොටෝස් ගහලා එවන්න තියෙන මහ ලොකු දෙයක් නෑ. නම්බර් කරලා කියන්නේ ස්පෙන්සර් එකකින් ලියලා 1 2 3 4 කියලා මට එවන්න ලොකු උදව්වක් අනේ. හරි. ඔන්න එතකොට දැන් ඔක්සිජන් කතන්දරේ ඉවරයි. දැන් අපිට දෙනවා කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක ගැන කතා කරන්න. ඔය වගේම පොඩි කතන්දරයක් තියෙන මේකේ කතා කරලා ඉවරයක් කරලා දාමු මේක. කාබන් ඩයොක්සයිඩ් ගෑස් කියලා ලියා ගන්න මාතෘකාව. දැන් ෆෝන් එකක් එහෙම ගන්න පුළුවන්ද ළමයි? මාත් මේ iPhone එකක් ගන්න හිටියේ. හරිනේ ඉතින්. ගත්තද? නැහැ නෝ. ගන්න බැරි කොහොමද ගන්නෙ? 7 එකක් ගන්න දායින්. මෙහෙමයි දැන්. එදා කොහොම හරි අවසානට බලද්දී අපි Mac එක 3යි ගානවා. මගේ යාළුවා ගත්ත 3.28යි Mac එක. 3,28,000යි. හරිද? පහෝදා බලද්දී අර වැඩි වුණානේ කපා. 5යි 12යි. 5,12,000යි. එවනේ. ෆෝන් සුත් එහෙම තමයි. අතුන ආවත් දැන් ටිකක් මේ අඩු වෙලානේ. ඈ? අර මේ iPhone 13 ආවනේ. ඒනාට එහෙම ලොකුවට අඩු නේ. දැන් මේ අර iPhone 10 එකෙන් මම බැලුවා 1.34යි. වැඩි එච්චර වැඩි. හරි. ෆෝන් එකක් ගන්න වෙන්නේ නැහැ මොනවත් ගන්න වෙන්නේ නැහැ ඉතින්. සෑහෙන කාලයක් යනවා. ඔයාලා ජොබ් එකක් කරන කාලයකට එන්න වාහනේම තත්ත්ව සමතේකටපත් වුණොත් හොඳයි. ඔයාලා දන්නවද ළමයි සාමාන්‍යයෙන් ඇලියන් එකක් දන්නව නේද? ඇලියන් කියන සාමාන්‍ය උද්ද වාහනයක්නේ. ලක්ෂ 40ක් 50ක් 60ක් 70ක් දැන් 80ක් විතර ඒත් යනවා ඉතින්. හරිද? ඒක ඇලියන් එකක්. හොඳ කන්ඩිෂන් තියෙන ඇලියන් එකක්. මම දැක්කා ඇමරිකාවේද කොහෙද? ඊයේ දන්නවද ගාන? ලක්ෂ 12යි. ලක්ෂ 12යි. ඩොලර්ද සර්? නෑ ඩොලර් නෙමෙයි. ලක්ෂ රුපියල් ලක්ෂ 12යි. ඩොලර් වලින් ගත්තොත් එච්චර ගාණක් එන්නේ නෑ. ඔක 200න් බෙදන්නද? ලොකු ආවාදයක් වැඩිලා ඉන්නේ අපි ඈ. ඩොලර් මිලියන ඩොලර් වලින් ගත්තොත් මම ඩොලර් මිලියනයක් තියනවා කියන්නේ සුපිරි සල්ලිකාරයෙක් තමයි.
ජපානයේ ෆෝන් එක අඩුයි. ජපාන දැන් කොරියාවේ ඕනේ කොරියාරනේ වෙනම සිද්ධියක් නේක. හරි අපි ලෙසන් එක කතා කරමුකෝ ඊට පස්සේ අපි කතාවට එමු. කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක. බඩු ගන්න එහෙනම් ඉතින් හොඳ රස්සාවක් ගන්න වෙනවා ළමයි බඩු ගන්න ඕන දේවල් ගන්න. දෙකයි පාර රස්සාවක් කරලා හරියන්නේ නැහැ. හරි. ඇත්තටම ළමයි අපි මේ මාද මේ හුස්ම අරන්. හරිද? අපි මේ නිදහසේ ඉන්නේ කවුරු හින්දාද? මහින්ද මහත්තයා හින්දාද? නෑ CO2 ගෑස් එක. හරිද? ඇයි CO2 ගෑස් එක හින්දා කියන්නේ? කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක නැත්තම් ළමයි බෑ මල් ඉම්පෝට් කරගන්න බෑ. එක්ස්පෝර්ට් ඉම්පෝට් කරන්න බෑ. මේ කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක නැත්තම් ළමයි අපි මෙලහට මැරිලා. හිතන්නකො මේ ලෝකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ගෑස් ටික නැති වෙලා යනවා කියලා. අපි එනම් මේ ශනිකයෙන් මැරෙනවා. මැරෙන්නේ මොකක් වෙලාද? ගල් ගැහිලා. ඉස්සල්ලාම පෘථිවිය හැදෙද්දි ළමයි පෘථිවියේ ටෙම්පරේචර් එක හරි ඍණ 90 ගානක් දුකද සෙල්සියස්. හරි ඊට පස්සේ එක එක ගෑසස් තිබ්බනේ එකතු වුණා. මොනවද එකතු වුණ ගෑසස්? ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් වගේ ගෑසස්. මේ ඇට්මොස්ෆියර් එක හැදුනට පස්සේ ඉරේලිය ඇවිල්ලා යන්න නැතුව මේ ඇට්මොස්ෆියර් එකේ රඳවගත්ත මේ කාබන් ඩයොක්සයිඩ් මොලිකියුල්ස්. ඉස්සෙල්ලා කාබන් ඩයොක්සයිඩ් මොකුත් තිබ්බේ නැහැ ඉරේලිය ආවා වැදලා රිෆ්ලෙක්ට් වුණා. සර්ෆස් එකේ ටෙම්පරේචර් ඍණ 90 ගානක් විතර සෙල්සියස් මයිනස්. ජීවත් වෙන්න බෑනේ මොකෙටද? ඇන්ටාර්ක්ටික් ආර්ටික් ඒ පැත්තකටවත් ඉන්න බෑ. ඊට පස්සේ මොකද උනේ? මේ ගෑසස් නිසා මෙයාගේ ටෙම්පරේචර් එක පෘථිවියේ සර්ෆස් එකේ ටෙම්පරේචර් එක ජීවීන්ට සුදුසු පරිදි ඕගනිසම්ස් වලට සුදුසු ටෙම්පරේචර් එකට වැඩි වුණා. ටෙම්පරේචර් එක දැන් සාමාන්‍යයෙන් 30 degrees celsius විතර වගේ වෙන්න වැඩි වෙලා තියෙනවා. එහෙනම් ගානට තියෙනවා. හැබැයි දැන් වැඩේ වෙලා තියෙන්නේ මොකද්ද? දැන් ඕනෑමටත් වඩා කාබන් ඩයොක්සයිඩ් දෙන හින්දා මේක තව වැඩි වෙනවා. දැන් 30 අවුලක් නැහැ. හරි 25 අවුලක් නැහැ. හැබැයි 35 ඉන්න බෑ. වැඩේ කියන්නේ දැන් ඔය කර ඕනෑමට වඩා ටෙම්පරේචර් එක වැඩි වෙන එක තමයි දැන් තියෙන අවුල. මෙයා හින්දා තමයි අපි ඉන්නේ. හරි. හැබැයි අර මේ වැඩි වෙද්දි sorry වැඩි වෙද්දි තව මේක වැඩි වෙද්දි ටෙම්පරේචර් වැඩි වෙනවා. ඒකයි අවුල. ඒකයි කියන්නේ. හරි. ලියාගමුකෝ මෙහෙම එහෙනම්. කාබන් ඩයොක්සයිඩ් ගෑස් කියලා ලියාගමු. This gas brought the temperature of Earth's atmosphere to an optimal level. Full stop දාන්න එපා. For living. optimal level for living. ජීවත් වෙන්න සුදුසු ටෙම්පරේචර් එකක් තියෙන කාබන් ඩයොක්සයිඩ් නිසා. ඊළඟ දේ මොකද්ද? ඇත්තට මෙයා නැත්තම් ජීවත් වෙන්න බෑ අපිට. ෆොටෝසින්තසිස් වලට මෙයා ඕනේ. නේද? ෆොටෝසින්තසිස් වලට ඕන නිසා මෙයා අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඇට්මොස්ෆියර් එකේ. හරි. ලියන්න ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක CO2 is a raw material for photosynthesis. Oh, ඕනේ නේ.
හරි. for material for photosynthesis. හරිනේ. එතකොට මෙයා සාමාන්‍යයෙන් තියෙන්නේ ගොඩක් තියෙනව නෑ. මෙයා තියෙන්නේ චූටි ප්‍රමාණයක්. 0.03%. මෙච්චර ඉතා අඩු ප්‍රමාණයක් තියෙනවා. මේ අඩු ප්‍රමාණයක් තමයි ඔක වැඩි වෙලත් බෑ අඩු වෙලත් බෑ. ඕම ඔය ගානම තියෙන්නත් ඕනේ. හරි. ලියන්න ඊළඟ තුන්වෙනි පොයින්ට් එක. It occurs in about 0.03%. මේක ලියාගන්න. 0.03% in the atmosphere. In the atmosphere. In the atmosphere. හරි. ලියා ගන්න බැරි වුණ හරි මග ඇරන හරි මොකෙක් හරි කවුරු හරි අපේ ඉන්නවද? කාට හරි ලියා ගන්න බැරි කොටසක් තිබ්බද? හරිනේ එහෙම කවුරුත් නැහැනේ. හරි. ඊට පස්සේ දැන් අර කලින් වගේම තමයි ඔය physical properties ටික කතා කරන්න තියෙනවා carbon dioxide gas එකේ. physical and chemical properties නේ. ලියන්න physical properties කියලා විතරයි තියෙන්නේ මම ලියලා. එහෙනම් physical properties විතරක් වෙන්නේ නැති. ලියන්න physical properties of carbon dioxide gas. Physical properties of carbon dioxide gas. Physical properties of carbon dioxide gas. හරි. ඒ අතේ අපි ලියා ගන්න ගමු physical properties of carbon dioxide gas. carbon dioxide කියලා වචනේ ලියන්න එපා. CO2 කියලා දාන්න. නෑම ලවුලක් නේ. හරි. thanks Wally. හරි. ඇත්තරම carbon dioxide වල අපි relative atomic mass එක ගමු. relative molecular mass sorry. carbon වල 12යි oxygen වල 16යි. CO2 නේ relative molecular mass එක 12 plus 16 into 2 44. හරි. එතකොට සාමාන්‍ය ඇට්මොස්ෆියර් එකේ වැඩියෙන් තියෙන්නේ වැඩි හරියක් තියෙන 78 nitrogen. nitrogen වල relative molecular mass එක 14 2 28යි. ඊට වඩා වැඩිනේ මෙයා. එහෙනම් මෙයා සාමාන්‍ය එයා වලට වඩා density එක වැඩි gas එකක්. ඒ නිසා මෙයා කොහොමද තියෙන්නේ? ඇට්මොස්ෆියර් එකේ උඩද පල්ලෙහාද තියෙන්නේ? වැඩි හරියක්. පල්ලෙහා තියෙනවා. ඒ නිසා තමයි ළමයි ඔය ලොකු කඳු මුදුන් වල ඔය එවරස්ට් වගේ නැත්තම් ගොඩාක් උස කඳු වල ගස් වැවෙන් කියන්නේ බැඩෙනවා අඩු මේක S එක නිසා කාබන් ඩයොක්සයිඩ් නැහැ. උඩ ෆොටෝසින්තසිස් කරන්න විදිහක් නැහැ. හරි. ඒ නිසා ගස් වැවෙන්නේ නැහැ උඩට යන්න උඩ ගොඩක් උඩකට. සාමාන්‍ය ඔය තියෙන මේ අපි නගින බම්බර කන්ද එහෙම නෙමෙයි. ගොඩාක් උස කඳු වල ඔය ප්‍රශ්නේ තියෙනවා. හරි. ලියාගමු මෙහෙම CO2 has a higher density. පොඩක් ලයිටින් අවුල් නේ මට තේරෙනවා ඒක. හાર્ඩ්වෙයාර් ඉන්නේ මේ ලයිට් එකක් ගන්න. යන CO2 has a higher density. CO2 has a higher density.
මම කියන්නම් නෙත් ඊට පස්සේ. CO2 has a higher density than that of air. CO2 has a higher density than that of air. Than that of air. Air වලට වඩා higher density එකක් තියෙනවා. එයාගේ relative molecular mass එක 44යි. මේකත් physical property එකක්. Its relative molecular mass is relative molecular mass is 44. Relative molecular mass එකට units නැහැ. හරි. මෙයා supporter of combustion නෙමෙයි. මෙයා අර ඔක්සිජන් වල විරුද්ධ එක්කෙනා. මෙයා කැමති නෑ බර්න් වෙන්න. බර්න් වෙන දේවල් වලට කැමති නෑ. ඒ හින්දා තමයි fire extinguishers වල, ඒ කියන්නේ අර ගිනි නිවන උපකරණ තියෙන. ආන් ඒ වගේ කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක පාවිච්චි වෙනවා. ඇයි ගිනි නිවන්න මෙයා ඔක්සිජන් මේ බර්න් වෙන්නේ නැති නිසා. කියන්නේ neither burns. neither කියන්නේ නයි නෙමෙයි. වෙන්නේ නැහැ කියන්නේ neither burns nor a supporter of combustion. Neither burns nor a supporter of combustion. මොකද්ද මේ කියන්නේ? burn වෙන්නෙත් නැහැ, burn වෙන්න support කරන්නෙත් නැහැ කියලායි කියන්නේ. මෙයා වතුරේ චුට්ටක් දිය වෙනවා. ඇයි මෙයා වතුරේ දිය වෙන්නේ? කවුරු හරි කියන්න බලන්න. දැන් ඔන්න පුළුවන් කියන්න බලන්න. ඇයි මොකටද මෙයා වතුරේ දිය වෙන්න ඕනේ? Some aquatic plants do aquatic plants photosynthesis කරන්න එපා නේද? හරි. Slightly soluble in water. ඔක්සිජන් වගේම තමයි මේ ගෑස් එකටත් කලර් එකක්වත් සුවඳක්වත් නැහැ. කලර් කියද්දි ළමයි මම CO LO U පාවිච්චි කරන්නේ නැහැ. ඔයාලා දකින්න ඇති. ඒකට හේතුව තමයි මේ අර මේ ඇමරිකන් ඉංග්‍රීසි වල U පාවිච්චි වෙන්නේ නැහැ. බ්‍රිටන් ඉංග්‍රීසි වල තමයි U පාවිච්චි වෙන්නේ මේවා. ඔයාලගේ පොතේ මහා විකාර කරලා තියෙනවා. සමහර තැන්වල U දාලා තියෙනවා, සමහර තැන්වල නැහැ. මහා පො විකාර ගොඩක් ඒක. හරි. මේ ටික ලියාගෙන ඉවරද? ඉවරයි. Okay, very good. හරි. මෙයාලට පස්සේ දැන් ඔන්න මෙයාව දැන් නිපදවන විදිහක් අපි හිතන්න එපා නේ. කොහොමද නිපදවන්නේ? කැල්සියම් කාබනේට් HCl එක්ක රියැක්ට් කරලා මෙයාව හදන්න පුළුවන්. හරි. මේක අපි කතා කරන ලොකු කියන්නේ මේ කතා කරන මාතෘකාවක් ඈ. මහන්සිද ළමයි? ඔයාලට මහන්සිද? නෑ නේද? මට මහන්සි. ටිකක් විතර. උදේ 6ට ක්ලාස් එක 11:00ට. ඊට පස්සේ අද මේ අපේ දැන් කැම්පස් එකේ විදු නිම්සර කියලා ඉවෙන්ට් එකක් යනවා. ඒ කියන්නේ ඉස්කෝලවල ඔය සයන්ස් සෙමිනාර් එකක් කරන එක. ඒකට දැන් මම ක්ලාස් 7-8ක් කරන ඉඳලා ක්ලාස් වැඩි නිසා කැම්පස් එකේ උම්මාව සම්පූර්ණයෙන් ඒ වැඩවලින් නිදහස් කරලා
උගන්වන්න විතරක් දාලා තියෙන්නේ. ඒකට ඒකේ අද රිහර්සල් එකක් තිබ්බා. ඒකට දැන් ක්ලාස් දෙවෙනි එක කරන්නේ. ඊට පස්සේ තව ක්ලාස් එකක් තියෙනවා මේක ඉවරලා. මහන්සි කරන දෙයක් නෑ. ක්ලාස් 4ක් විතර දවසකට. කවන්නේ. හරි. ලියන්න carbon dioxide can be prepared by reacting calcium carbonate with dilute hydrochloric acid. මම ලියන්න රියැක්ෂන් එක. solid එකක් මේ ලෙවල් ළමයි මේ මම ලියන්නේ මම පුළුවන් තරම් ලියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් අනුව. කියන්නේ අන්තර්ජාතික සම්මතාතික. ඕකේ. කාටවත් වැරදි කියන වැරදි දේවල් අනුව. සමහර විට ඒවා පොතේ නැති වෙන්න පුළුවන්. හරි? මම උපරිමයෙන් try කරනවා ඔයාලට මේ ස්ටෑන්ඩඩ්ස් එක ලියවන්න. ඒක හොඳ දෙයක් නිසා. හරි? එහෙනම් මේ වගේ ලියද්දි ෆිසිකල් ස්ටේට්ස් දාන එක අනිවාර්යෙන් කරන්න. කාටවත් වැරදි කියන්න බෑ ඔයාලා මේ ලියද්දි එතකොට. මෙයා මෙතනින් කැඩෙනවා. හදනවා කැල්සියම් ක්ලෝරයිඩ් එක්ක හදනවා H2CO3 කියලා ප්‍රොඩක්ට් එකක් ළමයි. ඇත්තටම වෙන දේ මම මේ කියන්නේ ඔයාලට. හැබැයි මේක හැදුනට මේක ස්ටේබල් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. H2CO3 කියන දැන් මේක රත් වෙනවනේ. මේක මේ රියැක්ෂන් එකේද රත් වෙනවා. ලොකු හීට් එකක් හැදෙනවා. හීට් එක නිසා මේක කැඩෙනවා ආයේ H2CO3 කැඩෙනවා. H2O වලටයි carbon dioxide වලටයි කැඩෙනවා. මම මෙතන මේ වගේ නම් physical states දාන්නේ මේ equation එක ගන්න නැති නිසා. H2O CO2 වලට කැඩෙනවා. හරි. ඒ නිසා මේ හැදෙන product එක මෙච්චරලා තියෙන්නේ නැහැ මේකේ. මේක තියෙන්නේ නැහැ. මේක කෙලින්ම හැදෙන්නේ නැත්තර මේක හැදිලා H2O liquid එකක් සහ carbon dioxide gas එක බවට පත් වෙනවා. ලියා ගන්නවා. තේරුම් ගන්න මොකද්ද වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ මේක ලියාගෙන ඉවරද? කොහමද කියන්නේ? raise hand කරා. හරි. ඊට පස්සේ ලියන්න මේක ලියාගෙන preparation of carbon dioxide gas in the laboratory. Preparation of carbon dioxide gas in the laboratory. නේ? ඔකෙත් අර සම්පය ඇසීම තමයි වෙන්නේ. හරිම ලේසි. මේක පෙන්වන්න මේ අවසාන ෆොටෝ එක. ඒකට අදාළ එක තමයි ඕනේ. ඒ නිසා ඔයාලා අර රූල් 7 8ක් 9ක් සමහරනේ වගේ තියාගෙන ඉඳ තියාගෙන ඉන්න මේක අලව ගන්න. මම ඔයාලට මේක එවන්නම් මේ ඉවරුණ ගම. ඔත් පින්තූර තුනයි ඉඳී. මෙතන මොකද වෙන්නේ බලන්න.
sorry පින්තූරය ඕක නෙමෙයි මේක sorry මේක පින්තූරය කැල්සියම් කාබනේට් වලට උඩින් HCl දානවා තිසිල් ෆනල් එක හරහා හැදෙන කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක ඩෙලිවරි ටියුබ් එක දිගේ මේ බීහයිව් ෂෙල්ෆ් එක දිගේ මේ මෙතනට කලෙක්ට් වෙනවා මට කියන්න මේකේ ගෑස් ජායකේ කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක තියෙන්නේ දැන් වලට ස්ක්‍රීන් එක පේන නිසා මේ හරියද උඩ හරියද උඩ හරියද පල්ලේ හරියද තියෙන්නේ කලෙක්ට් වෙන්නේ උඩ හරි නෑ උඩ හරිය නෙමෙයි ඇයි පල්ලේ හරිය කලෙක්ට් වෙන්නේ හේතුව කියන්න බාන කවුරු හරි relative molecular mass is higher than water. relative molecular mass එක වැඩි නිසා මේ හරිය කලෙක්ට් වෙලා නැහැ හැදෙන ටික උඩට යන්නේ නැහැ මේ හරිය තමයි මේ පල්ලෙහෙන් තමයි වැඩි වෙගෙන යන්නේ අන්තිමට මෙහෙට යකයි වැඩි වෙගෙන යන්නේ පල්ලෙහා ඉඳලා මේ මෙහෙම ඇයි මෙයාගේ density එක වැඩි නිසා මේ gas එකේ ඕකේ හරි ඔක ඉඳ තියාගත්තා නේද ඔය එක්ස්පෙරිමන්ට් එකේදී මේ කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක පොඩ්ඩක් වතුරේ දිය වෙනවා හරිද ඒක ගැටලුවක් නෙමෙයි මේකෙදි මේ ටෙස්ට් එක කරන්න හරි ඊට පස්සේ ලියාගමු එක්ස්පෙරිමන්ට් එක තනාලව ගන්න ඉඳ තියාගෙන point form එක ලියාගමු a little CO2 is dissolved in the water but it is not a barrier again බාධකය collect the gas පින්තූරේ වල දැක්කනේ එතනත් පේන්නේ නිකන් අර downward displacement of water නේද වතුර පල්ලෙහාට දාලා ගෑස් එක කලෙක්ට් කරගන්න විදිහනේ තියෙන්නේ හරි ඒකර මෙතනත් පාවිච්චි කරන්නේ අපි වල පින්තූරේ ලෝ ගත්තාම තව පැහැදිලි වෙයි here also the method we use is the downward displacement of water යටිලියම ඉවරද ඉවරයි සර් හරි හැබැයි තව විදිහකින් අපිට මේක කලෙක්ට් කරගන්න පුළුවන්ලු කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක. ඒ ගැන කතා කරන්නයි යන්නේ දැන්. ඇයි මොකද? එහෙම පුළුවන්. ඇයි මෙයාගේ ඩෙන්සිටි එක ගොඩක් අඩුයි වැඩිනේ. වැඩි නිසා ටෙස්ට් ටියුබ් එකක මෙයා ගොඩක් අපි දැන් ටෙස්ට් ටියුබ් එකක් ගත්තොත් ටෙස්ට් ටියුබ් එකට කලෙක්ට් වුණොත් මේක ටෙස්ට් ටියුබ් එකේ යටට තමයි යන්නේ. මෙයාගේ ඩෙන්සිටි එක වැඩි නිසා. හරි.
since the density of carbon dioxide is greater than that of air, CO2 can be collected from the following method as well. හරි මොකක්ද විදිය? හරිම ලේසි. හරිම සරලයි ඈ. අපි ගෑස් අපි ටෙස්ට් ටියුබ් එකක් හරි මොකක් හරි එකක් අරගත්තාම ගෑස් එක මෙහෙම වැටෙන්න සලස්වනවා. මේක දිගේ ගෑස් එක එන්න සලස්වනවා. මෙහෙම ගෑස් එක ආපුවාම මෙයාගේ බර වැඩි ඩෙන්සිටි එක වැඩි නිසා මේ මෙහෙ තියෙන උඩට එන්නේ නැහැ. මේ කලෙක්ට් වෙලා තිනවා ගෑස්. උඩට එන්නේ නැහැ. ඒ උඩට එන්නේ නැත්නම් මෙයාගේ ඩෙන්සිටි එක වැඩි. මෙයා පල්ලෙහාට යන්න බලන්න. ගෑස් එක මෙහෙ කලෙක්ට් වෙලා තිනවා. අර සාමාන්‍ය වතුර එකතු කර ගන්නවා වගේ අපිට එකතු කර ගන්න පුළුවන් ගෑස් එක. මෙහෙම ගෑස් එක එකතු කරගද්දි මොකද වෙන්නේ? මෙහෙ තියෙන ගෑස් මෙහෙ තියෙන නෝමල් එයා උඩට තල්ලු කරලා තමයි මෙතන මේ ගෑස් එක එකතු වෙන්නේ. මෙතන නෝමල් එයා තියෙනවනේ වාතේ. ඒවා තල්ලු කරලා ඒවා උඩට විසික් කරලා ඒවා උඩට තල්ලු කරලා තමයි මේ ගෑස් එක කලෙක්ට් වෙන්නේ. මේ නිසා මේ ක්‍රමයට කියනවලු ගෑස් එක කලෙක්ට් කරන upward displacement of air කියලා. ඇයි? මෙතන ඉන්න එයා උඩට තල්ලු කරන්නේ. ඒ නිසා කියනවලු upward displacement of air කියලා. දෙන්න. හරි ඔක ඇඳ ගන්නකො. මේක ගෑස් ජාර්. ඉවරද? මම වේගෙ වැඩිද කියනවා. ඉවරයි සර්. ඕකේ සුපිරි. හරි. ලියන්න පළවෙනි පොයින්ට් එක ඊට මේකේ යටතේ CO2 reach කියන ළඟා වෙනවා. මේක යටතේ CO2 reaches the bottom of the gas jar. CO2 reaches the bottom of the gas jar. හරි. bottom of the gas jar. ඊළඟ පොයින්ට් එක when the gas fills the jar when the gas fills the jar comma when the gas fills the jar comma air inside is
air inside is displaced උඩට තල්ලු කරනවා air displaced upwards උඩට upwards හරි displaced upwards ඊළඟ පොයින්ට් එක ලියා ගන්න therefore this method of collecting this method of collecting a gas is known as the upward displacement of air upward displacement of air upward displacement of air හරි ඔතෙන්ට එනකම් පොඩ්ඩක් කියව ගන්නකො වෙලාව විනාඩියක් දෙකක් අරගෙන හොඳට නිදහසේ කියව ගන්න හරි නේද? ඉවද බලාගත්තද? බලාගන්න. රෙද්මිනා හොල්මන් විශ්වාස කරනවා කියලා. ඇයි හොල්මන් දැක්කද රෙද්මිනා? මම නම් දැකලා නැහැ මගේ යාළුවෝ දැකලා. හොල්මන් විශ්වාස කරන්න බෑ ඉතින් නේද? කොහොමද විශ්වාස කරන්නේ? සාමාන්‍ය මිනිස්සුන්ට විශ්වාස කරන්න බැරි කාලේ හොල්මන්ක් විශ්වාස කරන්න බෑනේ. කියව ගන්නකො ප්‍රශ්න තියෙනවා අහන්න ඒ වගේ net මිනිට දිනවා වගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න මොන net මිනිහ මම උත්තරේ දුන්නේ නැහැ මම නම් 7-5කට විශ්වාස කරන්නේ නැහැ මම නන්නේ මලි අතරම මේ කියන්නේ එහෙම කියන්න බෑ මට එහෙම එක්ස්පීරියන්ස් නැහැ කොහෙවත් එක්ස්පීරියන්ස් නැතුව කියන්න බෑ මට නම් හොල්මනක් දකින්න ඕනෙත් නැහැ නදුනි කියන එක දන්නවද
නදුනේ මේ නෙත් මින නදුනේ කීප එකයි වුණා දන්නේ නැහැ නේ මේ නදුනේ හොල් මම විශ්වාස කරනවා හේතුව නෙත් මිනව දැකලා තියෙන හින්දා අන්නනේ මමනේ what kind of games did you play මම එහෙම games සෙල්ලම් කරා ක්‍රිකට් සෙල්ලම් කරා ඒක මේවා තමයි හරි කීව ගත්තද ඉවරද තව චූට්ටයි තියෙන්නේ ඊට පස්සේ ඉවරයි මේ පාඩම සදාහටම ලබන සතියේ අපිට නිදහසේ අලුත් පාඩම පටන් ගන්න පුළුවන් තව චුට්ටයි තියෙන ළමයි අපිට පාඩම් වීඩියෝ ගේම්ස් පාඩම් අපිට තව තියෙන්නේ මේ සතියේ 9 12 ඉවරයි ඊට පස්සේ එතන පාඩම් දෙකක් තියෙනවා continuity of life එක 3යි diversity එක 4යි පාඩම් තව 5ක් විතර වගේ තියෙන පොඩි ප්‍රමාණයක් මම ඒ ටිකටම ටියුට් දෙන්න. එතකොට සරපඩ කාලේ ඉවර කරගන්න පුළුවන් අපිට නොවැම්බර් අවසාන වෙද්දි. හරි. ඊළඟට දැන් මේ කාබන් ඩයොක්සයිඩ් වලට කාබන් ඩයොක්සයිඩ් ගෑස් එකක් තියෙන ටෙස්ට් ටියුබ් එකකට අපි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරොත් එහෙම මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මේ හිතමුකෝ අපි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන එකට තියෙන වෙසල් එකකට මොකක් හරි මේක තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා හිතන්නකො හරි මේකට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එකට අපි කාබන් ඩයොක්සයිඩ් දැම්මොත් එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් එක කියන එකට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් එහෙම මෙයා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සාමාන්‍යයෙන් කලර්ලස් පාටක් නැහැ මෙයා කාබන් ඩයොක්සයිඩ් දාපු ගමන් සුදු කිරි පාට වෙනවා මිල්කි කලර් කිරි පාට වෙනවා හරි කිරි පාට වෙනවා එහෙම වෙන්න හේතුව තමයි කැල්සියම් කාබනේට් හැදෙන එක හුණුග කැල්සියම් කාබනේට් කියන ඔය මාබල් වගේ සුදු පාට නේ වගේ මේ සුදු පාට වෙනවා කාබන් ඩයොක්සයිඩ් දාපු හැටි හැබැයි වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් දාපුවාම මේකේ මේ තියෙන සුදු පාට නැති වෙලා යනවා කැල්සියම් බයිකාබනේට් හැදෙන නිසා කැල්සියම් බයිකාබනේට් හැදෙන නිසා මේ සුදු පාට නැති වෙලා යනවා හරි අපි ලියමු මෙහෙම මම එක ලියන්න when calcium hydroxide is added to a test tube containing carbon dioxide carbon dioxide calcium hydroxide turns milky due to the formation of calcium carbonate අපි අර ටෙස්ට් ටියුබ් එක ගන්න මෙතන
මේක aqueous AQ. හරි බැලන්ස් වෙනවා ගානට මේක ලික්විඩ් එක හරි ඊට පස්සේ මේක ලියාගත්තද ඉවරද මේක ඇඳගෙන මේක ලියාගත්තද ඔව් සර්. හරි සම යටින් ලියන්න කොහොමද when more calcium hydroxide when more carbon dioxide is passed through calcium hydroxide it again turns colorless. Due to the formation of calcium bicarbonate. හරි සරිද හරි සර්. ඕකේ හරි මේ කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක ඒ කියන්නේ මාර ෆීචර්ස් තියෙන එක එක කැරක්ටරිස්ටික්ස් තියෙන ගෑස් එකක් නේ මෙයා කූල් කරපුවාම මෙයා සොලිඩ් එකක් නේ ස්ට්‍රෝංලි ගොඩක් තදින් ලොකු ප්‍රෙෂර් එකක් යටතේ කූල් කරොත් එහෙම මෙයා ලික්විඩ් එකක් නෙවෙයි කෙලින්ම සොලිඩ් එකක් වෙනවා solid carbon dioxide එකක් වෙනවා. හරි? මේ solid carbon dioxide එක solid carbon dioxide ඒකට කියනවා dry ice කියලා කියනවා. මේ solid carbon dioxide එක ආය පාරක් රත් කරපුවාම කෙලින්ම gas එක වෙනවා liquid එකක් වෙන්නේ නැතුව. liquid එකක් වෙන්නේ නැතුව කෙලින්ම gas එකක් බවට පත් වෙනවා. හරි? okay. හරි මෙහෙම ලියන්න මම මේක පොයින්ට් එක ලියන්න නෑ ඔයාලා ලියගමු ඊළඟට යටින් තරුවක් දාලා ලියා ගන්න when carbon dioxide CO2 is strongly cooled when CO2 is strongly cooled under high pressure strongly cooled current එක ගියා ළමයි
බඩු බනිස් අපි පොඩ්ඩක් බලමු එයිද කියලා. ඕන්සේ බලාගෙන හොල්මන් එයි. හරි බය වෙන්න එපා. එන ආතල්නේ කරන්ට් එක කිව්වම ඉස්සර ඉස්කෝල වල එහෙම ක්ලාස් වල එහෙම රැයිද හූ කියනවනේ. හරි අවසානට කිව්වේ මොකද්ද? When CO2 is strongly cooled under high pressure. High pressure, comma, the gas solidifies. The gas solidifies. Solidifies. Solid එකක් බවට පත් වෙනවා. Gas solidifies. CO2 solid. Cooling. මේ equation එක දාගන්නකො. හරි. ඊට පස්සේ මේක ලියාගෙන යටින් වෙනම පොයින්ට් එකක් තරු වෙනම පොයින්ට් එකක් දාලා ලියන්න. When it heated again, when it heated again, when it heated again, when it heated again, it converts into gas. Gas converts into ඉඳලා කියන්නකෝ. හරි කොයි හරි වගේ නේද? අවසානට ඔයා ලිව්වේ මොකද්ද? මුලම ඉඳලා සර්. ලියන්න when CO2 is strongly cooled, when CO2 is strongly cooled, ඒක ලියුවද? ඔව් සර්. Under high pressure, under high pressure, comma, under high pressure, comma, the gas solidifies. The gas solidifies. මම වචන නිරුවා ඉස්සෙල්ලා. So gas solidifies. කියලා මේක ලියා ගන්න කියලා කිව්වා. ඉතුරු එක මම ලියන්න. When heated again, it converts into gas without liquefying. Without liquefying. හරි. දැන් සාමාන්‍යයෙන් වතුර නම් වතුර රත් කරපුවාම වේප් එකක් වෙනවනේ. ගොඩක් රත් කරපුවාම බොයිලින් පොයින්ට් එකට රත් කරපුවාම වේප් වෙනවා. වෝටර් වේප් වෙනවා. ආයෙ කූල් කරපුවාම ආයෙ වතුර වෙනවනේ. හැබැයි මෙයා කෙලින්ම ආයෙ රත් කරපුවාම සොලිඩ් එක රත් කරපුවාම කෙලින්ම ගෑස් එක වෙන්නේ. ලික්විඩ් එකක් වෙන්නේ නැහැ වතුර වගේ. එතකොට මෙයාගේ ටෙම්පරේචර් එක දැන් මේ එන අඩු ටෙම්පරේචර් එකනේ මෙයා සොලිඩ් වෙන්නේ. ඒ නිසා මේ සොලිඩ් කාබන් ඩයොක්සයිඩ් වලට විශේෂ නමක් කියනවා. මොකක්ද? dry ice කියලා කියනවා. really ice. dry ice කියලා කියනවා. ලික්විඩ් එකක් වෙන්නේ නැති නිසා. ලික්විඩ් එක වෙන්නේ නැති නිසා. හරි.
solid CO2 does not become a liquid like ice වගේ liquid එකක් බවට පත් වෙන්නේ නැහැ. Therefore it is called dry ice. Dry ice. හරිද? හරි සර්. හරි. දැන් මේ dry ice වල temperature එක වෙනවලු -77 degrees Celsius. සෑහෙන අඩු temperature එකක් නේ. මේ නිසා මෙයා පාවිච්චි කරනවලු coolant එකක් විදිහට. coolant එකක් කියන්නේ මෙයා temperature උරා ගන්න මේක මෙයා ගොඩක් temperature උරා ගත්තොත් මෙයාගේ temperature එක බිඳුවට වගේ ඉන්නේ නේ. මේ නිසා මෙයා පාවිච්චි කරනවලු coolant එකක් විදිහට. රස්නේ උරා ගන්න නේ පාවිච්චි කරනවා. වාහන වලම coolant එකක් විදිහට පාවිච්චි කරනවා. හරි. වාහන වල නම් පාවිච්චි කරනවද නැත්ද දන්නේ නැහැ. සාමාන්‍ය coolant එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේක. එයාගේ මේ temperature එක අඩුකම නිසා. හරි. කියන්න ඊළඟ point එකක්. Temperature of dry ice is temperature of dry ice is -77 degrees Celsius. Therefore, it is used as a coolant. Therefore, it is used as a coolant. තව මෙයා පාවිච්චි කරනවලු artificial rains කෘතිම වැසි වස්ස සහ food preservation කෑම කල් තියාගනින්න. Used in food preservation. And producing artificial rains. හරි.
ඉවරද guys? ඉවරයි sir. හ්ම්. හරි ඊට පස්සේ අපිට අවසාන වශයෙන් කතා කරන්න තියෙනවා uses of carbon dioxide. තියාගන්න uses of carbon dioxide මොනවද? මෙයාගේ ලක්ෂණත් එක්ක මොනවද තියෙන uses කියන්න බලන්න. දැන් මේ කතා කරපු දෙකට අමතරව මෙයා මං කිව්වා fire extinguisher එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඊ මෙයා burn වෙන්නේ නැති නිසා නේ. burn වෙන්නේ නැති නිසා fire extinguisher එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. පිළියමු uses of carbon dioxide, uses of CO2. Used in fire extinguishers. ඒවනේ. ඊට පස්සේ තව මොනවටද පාවිච්චි වෙන්නේ? ඔය කොකා කෝලා වගේ ඒ වගේ drinks හදන fizzy drinks හදන used in forming fizzy drinks. කොකා කෝලා ස්ප්‍රයිට් වගේ ඇත්තරම මොනවද සෝඩා කියන්නේ නම් තනිකරම වතුරේ කාබන් ඩයොක්සයිඩ් දිය කරලා එච්චරයි. හරි වතුරේ කාබන් ඩයොක්සයිඩ් ගොඩාක් හයි ප්‍රෙෂර් එකක් යන්නේ. වතුරේ කාබන් ඩයොක්සයිඩ් දියන්නේ එහෙනම් පොඩ්ඩයිනේ. ටෙම්පරේචර් එක ගොඩාක් අඩු කරලා ලොකු ප්‍රෙෂර් එකක් දීලා තමයි දිය කරන්නේ. ඒක තමයි. එතකොට ඔයාලා කොකා කෝලා බෝතලයක් කඩෙන් ගත්තාම ඒකේන තදයි නේද දැකලා නැද්ද රයි. උබන්න එහෙම බෑ. එයි ලොකු ප්‍රෙෂර් එකකින් කාබන් ඩයොක්සයිඩ් ගිල්ලලා දී කරලා තියෙන්නේ. දී වෙන්නේ නැති නිසා. එතකොට ඔක ඇරිය ගමන් ගෑස් එක යනවා නේද? හොල්ලපුවාම ඒව අරක පාට හොල්ල පොඩ්ඩක් ඇරියාම අර විදින්නේ උඩට. ඒ දිය වෙලා තියෙන ගෑස් එක තමයි යන්නේ. තේරුණානේ? හරි. තව දෙයක් අපි කාබන් ඩයොක්සයිඩ් පාවිච්චි කරා කාබන් මොනොක්සයිඩ් හදන්න. CO හදන්න මොනවටද? reducing of iron යකඩ extract කරාදනේ. used to form carbon monoxide which is needed for iron extraction. හරි ඔය ටික තමයි තියෙන්නේ කතා කරන්න. ඔතනින් පාඩම සමාප්ත වෙනවා ළමයි. හරි එහෙනම් අපි ගමු ගානක් දෙකක් හදන්න. ඔය ටික ලියාගෙන ඉවරද කට්ටිය? හරි මම ඔයාලට PDF එක දාලා තියෙන්නේ. ප්‍රශ්න ටික කතා කරමු අපි.
හරි. අපි ළඟපාත ප්‍රශ්න වලින් පටන් ගමු. හරි. කොහෙන්ද පටන් ගන්නෙ? කොතනින්ද පටන් ගන්න? අපි පටන් ගමු 81 ප්‍රශ්නේ. හරි, ලේසි එකක්. Given below is the balanced equation related to the decomposition of potassium permanganate. How much is the amount of moles of potassium permanganate that should be decomposed to produce 3 moles of oxygen gas? Lazy ned. උත්තරේ කියමු බලන්න කවුරුහරි. potassium permanganate moles දෙකක් decompose වෙලා oxygen moles කීයක් හැදිලා තියෙනවද? එහෙම නිකන් එහෙම ඕනේ නැහැ. හරි. දැන් අපි ගත්තොත් potassium permanganate එකක් decompose වෙලා දෙකක් decompose වෙලා oxygen කීයක් ඇවිල්ලා තියෙනවද? mole හරි මොනවා හරි molecules හරි මොනවා හරි කියමුකෝ අපි. බලන්න කීයක් ඇවිල්ලා තියෙනවද කියලා. One molecule of oxygen. Right, very good. මෙයා මෙහෙම decompose වෙලා ඇවිල්ලා තියෙනවා. sorry. මේකනේ equation එකනේ. එක දෙකක් මෙතන අපි ratios ටික ලියන්නේ. ratios ලියපුවාම එන්නේ මෙතන මේ දෙකකින් එකයි. එකයි දෙකයි. sorry එකයි. ratios ටික ලියුවොත් එහෙමම දෙකට 1 to 1 to 1. මෙයාලා දෙන්නෙක් කැඩෙන්න ඕනේ එක ඔක්සිජන් එකක් ගන්නනේ ratios වලින්. මෙයාලා දෙන්නෙක් කැඩෙන්න ඕනේ එක ඔක්සිජන් එකක් ගන්න. හරි. දැන් මේ එක මොලිකියුල් එකක් නෙමෙයි තියෙන්නේ. අපි හිතමු මෝල් එකක් කියලා මේ තියෙන්නේ. මෙතන එක මෝල් එකක් මෙයා කැඩුනොත් මෙයා මෝල්ස් දෙකක් කැඩෙන්න ඕනේ. ඔක්සිජන් මෝල්ස් දෙකක් හම්බෙන්නේ. එක මෝල් එකක් හම්බ. ඔක්සිජන් එක මෝල් එක මේ එකනේ තියෙන්නේ. ඔක්සිජන් එක මෝල් එකක් හම්බෙන්න මූ දෙකක් කැඩෙන්න ඕනේ. නේද? හරි. මට එහෙනම් කියන්න මෙයාගේ එක මෝල් එකක් පාවිච්චි කරොත් මේ රේෂියෝ එක එහෙමමයි. ඒක වෙනස් වෙන්නේ නැත. මෙතන මෝල්ස් කීයක් හැදෙනවද ඔක්සිජන්? One oxygen atom. එහෙම atom හැදෙන්නේ නැහැ මල්ලි. හැදෙන්නේ 0.5 moles. නේ? දෙකට එක අනුපාත දෙකට 2 to 1 ratio එක මේ දෙන අතර ratio එක 2 to 1 ඒක අනිවාර්යෙන් protect වෙන්න ඕනේ. ඒක වෙනස් වෙන්න බෑ. හරි? එතකොට මෙතන 1 mole නම් මෙයා එකේ භාගයක් වෙන්න ඕන. 0.5 moles of oxygen. පැහැදිලිද කොල්ලනේ සහ කෙල්ලනේ? විස්තරේ. පැහැදිලිද? පැහැදිලි. very good සුපිරි. එහෙනම් ළමයිනේ මට කියන්න මෙතන 1 mole ගන්න මෙතන 2 ඕනේ. හරි okay.
මෙතන 2 mol ගන්න මෙතන කීයක් තියෙන්න ඕනද? මේ රේෂියෝ එක ආරක්ෂා වෙන්න කීයක් තියෙන්න ඕනද? කියහල්ලකෝ 4 තියෙන්න ඕන. මෙතන 3 mol ගන්න මෙතන 6 තියෙන්න ඕන. අන්න right. අපි ගන්න එක එහෙමයි. 6 moles තියෙන්න ඕනනේ. හරි. ළමයි ඒකට බැලන්ස්ඩ් ඉක්වේෂන් එකක තියෙන වටිනාකම ඔන්න ඕකයි. අපිට මේ රේෂියෝස් වලින් හිතා ගන්න පුළුවන් අපිට මෙයා මෙච්චරක් ගන්නවනම් මෙයා කොච්චරක් ඕනද කියලා. හරි. හරි. අපි ඔක ලියන්නත් පුළුවන් ඕනනම් මෙහෙම 1 එහෙම මෙයාගේ දෙකකට එයාගේ එකයි මං එහෙලුවා මෙහෙම number of moles needs to produce 6 moles of oxygen. හරි. මොකක්ද වෙන්න ඕන? 1 mole of oxygen හම්බෙනවා moles දෙකකට. ඒක මම ලියන්නේ කොහොමද? of O2 හම්බෙනවා 2 mole of potassium permanganate. එහෙනම් 6ක් ගන්න කොච්චරක් ඕනද කියලා. sorry. දැන් මෙතන ඕනේ potassium permanganate මෝල් ගන්න යනවා. මේක උඩට එන්න ඕනේ. මට ඕනේ potassium permanganate මෝල් ගන්න. potassium permanganate moles ගන්න. 2 potassium permanganate moles. ඕනේ 1 mole of oxygen. එහෙනම් 3 moles of oxygen වලට කීයද කියලා බලන්න. 3 mole of O2. මේකට මෙහෙම කැපෙනවා උත්තරේ එනවා 6 moles කියලා. ලේසි මේක. හරි. ලියපු නැති කට්ටිය ටික ලියා ගන්නකො. ගානක් හදමු අපි. හරි ඊළඟට හරි 78 අදමන consider the following chemical changes. මගේ වීඩියෝ එක පේන්නේ නැහැ නේ. හරි. ඔන්න 78 ප්‍රශ්නේ බලන්න consider the following chemical changes. zinc sulfate X එක්ක react කරලා X sulfate හැදෙනවා zinc ව එළියට දාලා. හරි. එහෙනම් zinc වලට වඩා zinc අයින් කරලා නේද ඩොට් දාලා නේද තියෙන්නේ. zinc අයින් කරා කියන්නේ zinc වලට වඩා reactive metal එකක් නේද? zinc sulfate තියෙනවා මතකනේ X එක්ක react කරපුවාම මම මේ එන සතියේ MCQ challenge එකට මේ වගේ ප්‍රශ්න දානවා. ඒ හින්දා බලා ගන්න ඕන හොඳට. මේ පාරනා ළමයි ඔය පිටේ උන්ට යන්න දෙන්න එපා. තමන් මේ ක්ලාස් එකේ ගනිල්ල රයිස් එක මට දැත්තලා ලැජ්ජාද ඈ. හරි. zinc අයින් කරන්න නම් මේ X කියන එක්කෙනා zinc වලට වඩා reactive වෙන්න ඕනේ. zinc වලට වඩා reactive කවුද කියලා බලන්න.
අපිට ඇක්ටිවිටි සීරීස් එක පාවිච්චි කරන්න පුළුවන්. කවුද මෙතනින් සිංක් වලට වඩා රියැක්ටිව් එක්කෙනා? කවුද? Magnesium. මැග්නීසියම් නේ. කැල්සියම් නෙමෙයි නේද? හරි. මැග්නීසියම් වෙන්නත් පුළුවන්, කැල්සියම් වෙන්නත් පුළුවන් හැබැයි. Aluminium. ඇලුමිනියම් වෙන්නත් පුළුවන් නේ. ප්‍රශ්න එහෙම වෙන්න බෑනේ. සිංක්ව රීප්ලේස් කරනවා කියන්නේ සිංක් වලට වඩා රියැක්ටිව් වෙන්න ඕනේ. හරි. ඒකට සිංක් වලට වඩා රියැක්ටිව් 4 දෙනෙක් ඉන්නවනේ දෙන්නෙක්ම. ඇලුමිනියම් ඉන්නවා මැග්නීසියම් ඉන්නවනේ. හරි හරි. ගන්න පුළුවන් නේ. මෙතන මේ හරි හරි. මෙතන ගන්න පුළුවන් මැග්නීසියම් නේ. හරි. දැන් කරනවා අපි මෙතන ඇලුමිනියම් තිබ්බා කියලා. ඇලුමිනියම් වල වේලන්සි එක 3යිනේ. හැදෙන්නේ Al2 සල්ෆේට් මෙහෙම එකක්. මේක වෙන්න බෑනේ. හැදෙන එක මැග්නීසියම් නේ. අන්න දැක්කේ අරක කොපර් දැක්කේ නිකන් කැල්සියම් වගේ එකයි ඉස්සෙල්ලා. පොඩ්ඩක් කන්ෆියුෂන්. මැග්නීසියම් එක රියැක්ට් වුණාම මැග්නීසියම් සල්ෆේට් හැදෙනවා ප්ලස් කොපර් සිංක් හැදෙනවා. හරි. මේ ප්‍රශ්න අම්බාරක තියෙනවා කතා කරන්න. හරි. ඔය ප්‍රශ්න ටික ළමයි ගෙදරින් කරන්න ඉතුරු ටික මම දැනට නවත්තන්නම්. ඔය කට්ටිය වැඩ ටික කරන්න, ප්‍රශ්න ටික කරන්න සෙනසුරාදා ක්ලාස් එකට එන්න. ඔය ටික තමයි කියන්න දෙන්නේ. හරි. මම නවත්තන්නම් දැනට. good night. පරිස්සමට ඉන්න කට්ටිය bye.